समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්ඛායෝ සක්ඛායෝ තියයේ උච්චති කතමෝනුකෝ අයේ සක්ඛායෝ බුත්තෝ භගවතාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කිරිබත්ගොඩ නාමල් පෙදෙසේ අංක 289 B නිවසේ පදිංචි කුමාරසිංහ ලියනගේ මහත්මයා සහ එම මැතිණිය සහ පවුලේ ඥාති පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා. ඉතින් අද පින්කමේ ආරමුණ හැටියට තබා ගත්තේ පරලෝසපත් වේ 2021 නොවැම්බර් 23 වන දිනට වසරක් සපිරෙන ප්‍රේමවතී විදානගමගේ මෑණියන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණයේ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිදු කර ලබන අතර මේන් ජනිත වන උතුම් කුසලානිසංස ධර්මයන් එතුමියටත් වසර 7කට පෙර පරලොවසපත් වූ ඇගේ ස්වාමි පුරුෂයාණන් වන එල්.කේ. ගුණපාල පියාණන්ටත් පවුලේ පරලොවසපත් අනෙකුත් ඥාතීන් වන එල්.කේ. හින්නි හාමිනේ, එල්.කේ. ශ්‍රියානි, එල්.කේ. සුනිලා සහ පොඩි මහත්මයා ලියනගේ යන අයටත් දායකත්වයේ දරූ අය නමින් පරලොවසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්න මේ උතුම් පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම රටදෑ වෙනුවෙන් දිවිපිදු અભීත රණවිරෝධා රණවිරුවන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වේවා. කොරෝනා වුද අප රටෙන් වගේ මුළු ලෝකේම තුරන් වෙලා සෑම දිනාටම නිදුක්ව නිරෝගීව ජීවත් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත් ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකයේ සඳහන් වන චූල වේදල්ල සූත්‍ර දේශනාව. මේක ලස්සන දේශනාවක් පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වැඩ සිටි රජගහනුවර වේළුවනාරාමේ. වේලු කියලා කියන්නේ උණවලට. මේ පන්සල වටේට ඉවුරක් තිබුණ, මේ ඉවුර හොදගෙන යනවට හිටවල තිබුණ පින්නතුනි උණගස්. ඒ නිසායි මේ පන්සලට වේළුවනාරාමයේ කියලා කියන්නේ.
ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක විසාඛ කියන උපාසකතුමා ධම්මදින්නා කියන රහත් භික්ෂුණීන් වහන්සේ ළඟට පින්නතුණි ආවා. දැන් බලන්න ඕනේ පින්නතුණි විසාඛා නෙවෙයි විසාඛ උපාසකතුමයි. විසාඛ උපාසකතුමා කියන්නේ කොහොමද? ධම්මදින්නා රහත්තරණිය කියන්නේ කවුද? පින්වත්නි ධම්මදින්නා ගිහි කාලේ තමන්ගේ මහත්තයාට විසාඛ උපාසකතුමාට කිව්ව මට මහාන වෙන්න ඕන කියලා. දැන් විසාඛ උපාසකතුමා කල්පනා කළා අනේ කොච්චර හොඳයිද මහාන වෙන එක ධම්මදින්නා වෙන්නේ. හැබැයි මෙහෙණි ආරාමයකට යනවනම් නිකන් යන්න එපා. නුඹ යන්නේ ධර්මය අවබෝධ කරගන්න. විසාඛ උපාසකතුමා කල්පනා කළා බිම්බිසාර මහරජුරු මගේ හොඳ යාළුවෙක්. කල්යාණ මිත්‍රයෙක්. දවසක් ඔහු ගිහිල්ලා බිම්බිසාර මහරජුරුවන්ගෙන් ඉල්ලගත්ත රන් දෝලාවක්. ඉල්ලගෙන ධම්මදින්නා මෙහි නංවාගෙන තමයි පින්නතුනේ එක්කරගෙන ගියේ කොහාටද? මෙහෙණි ආරාමයකට. රන් දෝලාවකට එක්කරගෙන ගියේ මෙහෙණි ආරාමයකට තමන්ගේ නෝනා ස්වාමි දියණිය. මේ ඇයට කරන ගෞරවයක් නෙවෙයි. ධර්මය අවබෝධ කරගන්න නම් යන්නේ නිකන් යන්න එපා. රන් දෝලාවක තියලා යවන්න වටිනවා. එක්කරගෙන ගිහිල්ලා විසාඛ උපාසකතුමා මෙහෙණි ආරාමයකට මේ ධම්මදින්නා බාර දුන්නා. කාලයක් යනකොට පින්නතුනි ධර්මය අවබෝධ කරගෙන මේ රහත් වුණා. දැන් විසාඛ උපාසකතුමාට බලන්න ඕනේ මොකද්ද? රන් දෝලාවක තියලා මෙහෙණි ආරාමයකට එක්කරගෙන ගිහිල්ලා බාර දුන්නු ධම්මදින්නා ඇත්තටම මේ ආවේ ධර්මය අවබෝධ කරගෙනද නැද්ද කියලා බලන්නයි මේ ප්‍රශ්න ටික පින්නතුනි විසාඛ උපාසකතුමා ධම්මදින්නා තෙරණියකින් අහන්නේ. ලස්සනයි පින්නතුනි. ඒ කියන්නේ තමන්ගේ ධම්මදින්නා රහත් තෙරණියගේ ගිහි කල ස්වාමි පුරුෂයා විසාඛ උපාසකතුමා ප්‍රශ්න අහනවා ධම්මදින්නා තෙරණිය පිළිතුරු දෙනවා. විසාඛ උපාසකතුමා අහනවා පළවෙනි ප්‍රශ්නේ ආර්යාවෙනි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය දිට්ඨි වශයෙන් දේශනා කළ ධර්ම මොනවාද කියලා ඇහුවා. ධම්මදින්නා තෙරණිය කියනවා උපාසකතුමනි දැඩි තෘෂ්ණාවට හෙවත් උපාදානයට හේතු වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය මමය මගේය කියලා දැඩි ලෙස ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? පංචස්කන්ධය මමය මගේය කියලා දැඩි ලෙස ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා බද්දේකරත්ත සූත්‍රයේදී මහණෙනි සමහරු අතීත පංචස්කන්ධයේ ලොහු බඳිනවා. තවත් සමහරෙක් අනාගත පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරනවා. අතීත පංචස්කන්ධයේ ලොහු බඳින්නේ කොහොමද? මම අතීතයේ මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතුව හිටියා කියලා අතීත පංචස්කන්ධයේ තුල පින්නතුනේ හිත පීරනවා. අන්න ඒක තමයි අතීත පංචස්කන්ධයේ ලොහු බඳිනවා කියන්නේ. තව කෙනෙක් ඉන්නවා අනාගත පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරනවා. ඒ කොහොමද? මම අනාගතයේ මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් උපදීවා කියලා පින්නතුනි ප්‍රාර්ථනා කරනවා. අන්න එහෙම අනාගත පංචස්කන්ධය තුල හිතපි. මේ දෙකම බුදුහාරෝ එපා කිව්වා. මොකක්ද දෙපයි කිව්වේ? අතීත පංචස්කන්ධයේ ලුහු බඳින්නත් එපා, අනාගත පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කරන්නත් එපා. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? මේ දැන් ලැබිච්ච පංචස්කන්ධයේ දෙස විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් දැකලා හොඳින් අවබෝධ කරගන්න. ආන්න එදාට අනාගත පංචස්කන්ධයක් සකස් කරන්න කොහෙත්ම පින්නතුනේ හිත පහළ වෙන්නේ නැහැ. ඇයි? ඒ ඇත්තා දන්නවා ලැබිච්ච කුණුගුණ නඩත්තු කරන්න මෙච්චර දුකක් විඳිනවා නම් මේක ඉතින් ආයෙ ලැබුණොත් මේ වගේම දුකක් විඳින්න එපාය. පින්නතුනි මේක නාවන්න කවන්න පොවන්න අතුල්ලන්න සෝදන්න දැන් මේ වර්තමානයේ තුල උදේ හවා කොච්චර වෙහසක් දැන් ගන්නවද?
නඩත්තු කොලා කියලා පින්නතුනේ අන්තිමට මේකේ ඇති දෙයක්වත් නැහැ. බලනකොට පින්නතුනේ ඇතුළාන්තයේ තියෙන මහ කුණු ගොඩක්. ඉතින් මේ කුණු ගොඩ දෙස යම් කෙනෙකුට නුවණින් බලන්න පුළුවන් නම් ආයි පංචස්කන්ධය සකස් කරන්න හිතන මේන්න මේක මම මගේ කියලා ගන්න තාක්කල්නේ පින්නතුනේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. මේක ඉතින් මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියන හැකි. මේකේ එහෙම පවත්වන්න පුළුවන් දෙයක් නෑ මේකේ. නිකන් ඉන්න වෙලාවට මේ තමන්ගේ ශරීරයේ දෙස ඇතුළ හොඳට නුවණින් මෙනෙහි කරන්නකො පින්නතුනි. මේ බඩවැල්, මේ හැම, මේ නහර අපි දැකලා තියෙන කොතනක හෝ පින්නතුනි රූප රාමුවකින් මේ කෙනෙක්ගේ ශරීරයේ ඇතුළාන්තේ ඒ දැකලා තියෙන අපි අනුන්ගේනේ. නමුත් තමන්ගේ ශරීරයේ දෙස ඇතුළාන්තේ හොඳට නුවණින් බලන්නකො. අපේ මේක ඉතින් මෙහෙම තියෙන නිසා හොඳයි. මේක බැරි වෙලාවත් පළලා අනිත් පැත්ත ගැහුවොත් එහෙම බල්ලොයි කාක්කොයි කුරුල්ලෝ එලවන්න පොල්ලක් තියන් ළඟ ඉන්න වෙනවා. මේ කියන්නේ පින්නතුනි මෙහි අනිත්‍ය ස්වභාවය හොඳින් තේරුම් ගන්න ඕනේ. මේක නිත්‍ය සුභ වශයෙන් දකින තාක්කල් පින්නතුනි ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු කොහෙත්ම අයින් කරන්න බෑ. මේ ගනුදෙනුව ලෝකයේත් එක්ක අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ මේක සුභ සංඥාවෙන් බලන්නේ නැතුව පින්නතුනි අනිත්‍ය ස්වභාවයෙන් දකින දවසට තමයි මේක අයින් කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ලෝකයේත් එක්ක තාම ගනුදෙනු කරනවනේ. ඒ ගනුදෙනු කරන නිසා තමයි පින්නතුනි මේ දුක. නමුත් රහතන් වහන්සේ ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු ඔක්කොම පින්නතුනි අයින් කළා. ඒ නිසා උන්වහන්සේ බොහොම සුවසේ ජීවත් වෙනවා. ඇත්තටම ගත්තොත් පින්නතුනි ඇහැ තියෙන්නේ අපි ළඟ රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුලනේ. මේ බාහිර ලෝකයට අයිති දේවල් නිකන් පින්නතුනි අපි අපේ කරගෙන නිකන් දුක් විඳිනව නෙමෙයි. මේ රූපයක් බලන්න, ශබ්දයක් අහන්න, සින්දුවක් අහන්න එපා කිව්ව නෙවෙයි. ඇත්තට මේ ලෝකයට අයිති දේවල් නේ පින්නතුනි අපි අපේ කරගෙන මේ නිකන් දුක් විඳින්නේ. මේවා ගත්තු දේවල් වල බලනකොට පින්නතුනි අන්තිමට බලනකොට ඇති දෙයක්වත් නැහැ. නිකන් හිස් බවක් විතරයි පින්නතුනේ තියෙන්නේ. ධම්මදින්න අතරණිය කිව්ව එතකොට මොකද්ද? දැඩි තෘෂ්ණාව හේවත් උපාදානයේට හේතුන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ මමේ මගේ කියලා දැඩි ලෙස ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. බුදුහාමුදුරු වදාලා අපි බොහෝ වෙලාවට කියන එක තමයි මේ ශරීරය ඇතුළත අත්තරන් රිදී මුතුමැණින් මොකක්වත් නැහැ. මේක රම්පියුමකින් හටගත්තු හේකුත් නෙමෙයි පින්නතුනි. මේකේ තියෙන්නේ ඇත්තටම මහ කුණු ගොඩක්. මේ කුණු ගොඩ දෙස යම් කෙනෙකුට නුවණින් විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් අන්න එදාට පින්නතුනි ජීවිතාබෝධයත් එක්ක මහ පුදුමාකාර බුද්ධිය අවදි කරගන්න පුළුවන්කම තියෙනවා. අහක දාපු මල සිරුරකින් මේ ලෝකේ භික්ෂුන් වහන්සේලා කොච්චර වැඩ ගත්තද පින්නතුනි. අහක දාන මල සිරුරකින් ධර්මය අවබෝධ කරගත්තා. බුද්ධ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා. ඊට පස්සේ විසාකෝපාතුමා අහනවා ආර්යාවනි හොඳයි. එහෙනම් සක්කාය සමුදය ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. සමුදය කියන්නේ පින්නතුනි හට ගැනීමනේ. ධම්මදින අතරණිය කියනවා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනේ සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. නන්දි රාග සහගතා නන්දි රාග කියලා කියන්නේ ඒ තන්නේ පින්නතුනි තෘෂ්ණාවෙන් ඇලීම. දැන් අපි මස් කෑල්ලක් අරගෙන තැනකට විසිකලොත් කපුරු ටික එතෙන්ටත් යනවා. ඒ මස් කෑල්ලම අරගෙන අපි තව ටික දුරකට ඈතට විසිකලොත් ඒ කපුරු ටික මෙතෙන්ටත් යනවා. ඒ මස් කෑල්ල අරගෙන තවත් ඒ තුන් ටික එතෙන්ට යනවා. උන් හිතනවා මේ වෙන මස් කෑල්ලක් කියලා. එකම මස් කෑල්ල තමයි තනින් තනට දාන්නේ. එකම කපුරු ටික තමයි පින්න තුනෙන් එතෙන්ටත් යන්නේ. උන් හිතනවා පළවෙනි මස් කෑල්ල වැඩි දෙවෙනි මස් කෑල්ල රස ඇති කියලා. ඒ වගේ තමයි පින්නතුනි මිනිස්සුත් පළවෙනි කාමයක් හොඳ නැහැයි කියලා මිනිස්සු දෙවෙනි කාමයකට යනවා. බලනකොට පළවෙනි කාමේ තිබුණට වඩා දුක තමයි දෙවෙනි කාමේ තියෙන්නේ.
මිනිස්සු දෙවෙනි කාමයක් හොඳ නැහැ කියලා මිනිස්සු තුන්වෙනි කාමයකට බලනකොට එකෙත් දෙකෙත් තිබුණට වැඩි දුකක් තමයි පින්නතුනේ තුන්වෙනි එකේ තියෙන්නේ. එතකොට තේනොද පින්නතුනේ කාමයන් දුක් සහිතයි කියලා. පළවෙනි කාමේ තිබුණු දුකම තමයි දෙවෙනි කාමෙත් තියෙන්නේ. සමහරව ඉන්නවා පින්නතුනේ අතීතයේ විඳපු කාමය සිතින් අදින වර්තමානයේට ඇදලා ඒ පිළිබඳව හිතේ සතුට වෙනවා. හැබැයි සතුට වෙන්නේ දුකට. ඒ සතුටයි කියලා අන්තිමට සකස් කරලා තියෙන පින්නතුනේ දුකක් කියන එක මතක තියාගන්න ඕනේ. ඒ දුක අනාගතයේ දුකක්. මොකද අතීත කාමයේ කියන එක අතීතයේ දුක් සහිත නම් ඕක වර්තමානයේට ඇද්දයි කියලා 아무තු සතුටක් තියේ පින්නතුනේ. වර්තමානයේ දුක් සහිතයි. ඉතින් වර්තමානයේක දුක නම් පින්නතුනේ අනාගතයේ කොහොමද දුකයිනේ. ඒසා කවදාවත් අතීත විඳපු කාමයේ සිතින් වර්තමානට අදින්න එපා. ඒ තුල සතුට වුණත් සතුට වෙන්නේ දුකට කියන එක තමන් හොඳට මතක තියාගන්න ඕනේ. කාම තණ්හා, භව තණ්හා, කාම තණ්හා කියලා කියන්නේ කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවයි. භව තණ්හා කියලා කියන්නේ මේ භවයේ ස්ථිරයි, සදාකාලිකයි. මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා අන්නේ මෙ හිතනවා. මේක කියන්නේ භව තණ්හාව කියලා. විභව තණ්හාව කියලා කියන්නේ යම් කෙනෙක් හිතනවා හොඳින් හරි නරකෙන් හරි කමක් නැහැ. කාලා බීලා ජීවත් වුණාම මේ ඇති. මේක තමයි අන්තිම ජීවිතය කියලා. එහෙම හිතන අය තුලත් පින්නතුනි තෘෂ්ණාවක් හට ගන්නවා. ඒකට කියන විභව තණ්හා කියලා. ඒ කියන්නේ ධාර්මිකව හරි අධාර්මිකව හරි කමක් නැහැ. හොඳින් කාලා බීලා ජීවත් වුණාම ඇති කියලා අය තුලත් පින්නතුනි තෘෂ්ණාවක් හට ගන්නෝනේ විභව තණ්හාවේ. ඒ නිසා විසාක උපාසකතුමා ඇහුවේ සක්කාය සමුදය ඇති වෙන්නේ කොහොමද කියලා අහුවාම කිව්වේ ධම්මදින්නා කිව්වේ මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා තමයි සක්කාය සමුදය ඇති වෙන්නේ. මේ කය පිළිබඳව හට ගැනීම සිද්ධ වෙන්නේ පින්නතුණී විදියට. අපි බොහෝ වෙලාවට කියන එකක් තමයි අපි කවුරුත් පින්නතුණී උපන් හැටි හොදනවා. උපන් හැටි දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයකට ලුණු දමලා කොස්සකින් අතුල්ල වගේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව අපි කවුරුත් වින්දා. නමුත් දැන් අපිට මතක නැහැ. ඉපන් හිතන්න එපා පින්නතුනි සේදුවේ මේ ජීවිතේ විතරයි කියලා නෑ. මීට පෙර බොහෝ ජීවිතවලත් අපි හේදුවා. ඒ සෝදප සෑම වාරයක් පාසා මේ දුක වින්දා. මතු නැවත ඉපදුනොත් ඒත් පින්නතුනි හොදනවා. එදාටත් මේ දුක විඳිනවා. ඔක තමයි කියන්නේ ජාතිපි දුක්ඛ උපදින්නෙත් පින්නතුනි දුකකින්මයි. සැප ඇතුළෙත් බලනකොට පින්නතුනි දුකමයි. දුක ඇතුළෙත් නම් කොහොමද දුකමයි. අපිට මේ තියෙන දේවල් පින්නතුනි මදිව නෙවෙයි. මේ තියෙන සම්පත්. නමුත් මේ තියෙන සම්පත් වලින් මනස තෘප්තිමත් කරගන්න අපි සූදානම් නැහැ. මේ තියෙන දේවල් වලින් මනස තෘප්තිමත් කරගන්න අපි සූදානම් නැහැ. සෑහීමකට අපිපත් වෙන්නේ නැහැ. ඒ නිසායි පින්නතුනි ප්‍රශ්නේ. ඊට පස්සේ විසාකෝස් මහත්මයා අහනවා ත්‍රිවිධ තෘෂ්ණාව නැවත නූපදනා පරිද්දෙන් නැති කරන්නේ කොහොමද? නිරුද්ධ කරන්නේ කොහොමද? ධම්මදින රහතරණිය කියනවා තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ ත්‍රිවිධ තෘෂ්ණාව ඉතිරි නොකොට නැති කිරීමක් වේද? එයින් නික්මීමක් වේද? මිදීමක් වේද? නොඇලීමක් වේද? මේ තමයි සක්කාය නිරෝධය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි ඒ දුරු කරන එකම පිළිවෙත. මතක තියාගන්න. මේ ත්‍රිවිධ තෘෂ්ණාව, ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධ තෘෂ්ණාව නැවත නූපදිනා පරිද්දෙන් දුරු කරන්නේ කොහොමද? එකම ක්‍රමය තමයි පින්නතුනි. එයින් නික්මීමක්, මිදීමක්, අතහැරීමක්, නොඇලීමක් තියෙනවද? මේ තමයි සක්කාය නිරෝධය. ඒක නැති කරන එකම ප්‍රතිපදාව මොකද්ද? ආරෂ්ඨායික මාර්ගයයි. විසාක උපාසකතුමා පවහනව ධම්මදින්නාවදී හොඳයි. එහෙනම් පංච උපාදානස්කන්ධය හා උපාදානීය කියන දෙකක්ද කියලා ඇහුවා. ධම්මදින්නා කියනවා ඒක උපාසකතුමනි දෙකක්.
මොකද පංචස්කන්ධයේ ඇලීම ඒ දැඩිව ගැනීම උපාදානයයි. පංචස්කන්ධයේ දැඩිව ගැනීම උපාදානයයි. එහෙනම් පංචස්කන්ධය නෙවෙයි දුක. ඒ පංචස්කන්ධයේ මමයේ මගේ කියලා දැඩිව ගන්තු දවසට තමයි උපාදානයේ බවටපත් වෙන්නේ. චන්දරාගයේ බවටපත් වෙන්නේ. පින්නති මේ ලෝකේ දකින්න තියෙන සෑම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. අපි වස්තුව දිහා බලන විදියටයි රාගේ හරි කාමේ හරි අපිට ඇති වෙන්නේ. එකම ලස්සන වස්තුවක් තව කෙනෙක් දකිනකොට රාගය උපදින්න පුළුවන්. ඒ වස්තුවම තවත් කෙනෙක් දකිනකොට විරාගය උපදින්න පුළුවන්. ඒකෙන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් බාහිර වස්තු වල නෙවෙයි කාමයේ තියෙන්නේ. ඒ කාමයේ තියෙන්නේ දකින පින්නතුනි අපේ හිතේ. බාහිර වස්තු කාමයේ නම් කාමයෙන් ඉක්මනට මිදෙන්න පුළුවන්. නමුත් බාහිර වස්තු කාමයේ නෙවෙයි පින්නතුනි. මොකද ලෝකේ ලස්සන දේවල් නැති කරන්න අපිට කවදාවත් බෑ. ලස්සන දේවල් ලෝකේ හැමදාමත් තියෙනවා. ඒස අපි කරන්න ඕනේ ඒ ලෝකේ ලස්සන දේවල් එක්ක තියෙනකොට දකින්න ගනුදෙනුව පින්නතුනේ අයින් කරන්න පුළුවන් නම් අන්න එදාට දුක නිදහස් වෙන්න පුළුවන්. මේ ගනුදෙනුවයි පින්නතුනේ අයින් කර ගන්න ඕනේ. අපි කොච්චර උනත් පින්නතුනේ අනුන්ගේ දේවල් කොච්චර අහන්න අපි ආසයිද? අනුන්ගේ දේවල් දකින්න අපි කොච්චර ආසයිද පින්නතුනේ? මේ හිත අනාදිමත් කාලයක් තිස්සේ හොපු දේවල් තමයි දැනුත් පින්නතුනේ මේ හොයන්නේ. නමුත් තේරුම් ගන්න ඕනේ පින්නතුනේ එහෙම දේවල් හොයලා වැඩක් නැහැ. එහෙම දේවල් හොයන්න උත්සාහ වුණා කියලා කියන්නේ ආයිතින් ඒ දේවල් හොයන්න පින්නතුනේ ආසාව ඇති වුණා කියන එකනේ. පෙර ජීවිතවලත් ආසාව ඇති කරගත්තු නිසා තමයි ඒව අහන්න දකින්න අපිට තාමත් පින්නතුනේ එහෙම දකින්න අහන්න ආස හිතෙන්නේ. අපිට අපි ගැවෙනවත් හොයාගන්න වෙලාවක් නැතිකොට පින්නතුනි අනුන්ගේ දේවල් හොයන්න අපිට වෙලාවක් අමුතුවෙන් නැහැනේ. නමුත් සමහරු ඒවට වෙලාව කොච්චරනම් පින්නතුනි යොදවන හොයාගන්නවා. හොයන්න එපා. එහෙම දේවල් වැඩක් නැහැ පින්නතුනි. ඒකෙන් දෙන්නේ සසරට පින්නතුනි තව ගනුදෙනුවක් දුකක් හැටියට එකතු වෙන එක විතරයි. ජීවිතේ කොයිලාවකවත් නිකන් ඉන්න එපා. මොකද එතකොට තමයි මනසට කෙලෙස් සහගත දේවල් පින්නතුනි ගලන්නේ. අඩුම තරමේ හිස් කහපාට ගොඩයක් අරගෙන මුතු ගොඩයක්වත් හදන්නකෝ. මුතු අල්ලන්නකෝ. පබළු අල්ලන්නකෝ. මාස 5ක් 6ක් ගියත් කමන්නේ. එයි ඒ කාලේ පුරාවට මේ අම්මට තාත්තට ඇති වෙලා තියෙන බුද්ධාලම්මන ප්‍රීතිය නම් පින්නතුනි පාඩුවක් වෙනවයි නෑනේ. මුතු කොටයක් හැදුවයි කියන්නේ බුදුහාන්ට බුදු කොටියක් හැදුවා හා සමානයි. දවසකට බණ පොතකින් පිටු 10ක් කියවන්න කවදාවත් වරදින්නේ නැහැ. ඇයි? කොතනක හෝ දවසකේ ධර්මයේ එක බණ පදයක් හරි පින්නතුනි පිහිට වෙනවා. අපිට මතකයි ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හරුන් චරිත කතාවේ තියෙනවා. උන්වහන්සේ අවුරුදු 100 ගානේ තමයි කම්පියුටර් එක පුරුදු වෙලා තියෙන්නේ. ලිපියක් ටයිප් කරනකොට කම්පියුටර් එකේ දවසක් මහත්තයෙක් ආව පන්සලට. ඇයිලා මේ මහත්තයා අහනවලු නායක අහන්නේ දැන් ඔබ හන්දට ගොඩක් වයසයිනේ. මේ කම්පියුටරයක් බදාගෙන මොකද්ද කරන්නේ කියලා ඇහුවලු. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හඳුරු කිව්වලු මහත්තයා මේ මෙවලම මේ ආත්මේ යන්තම් හරි අතපත ගාලා තිබ්බොත් මට ඊළඟ ආත්මේ හම්බුනොත් මට ඉක්මනට පුරුදු වෙන්න පුළුවන් කිව්වලු. ධර්මයත් ඒ වගේ තමයි මහත්තයා. පුරුදු කළා නම් මේ ලෝකේ යමක් මේකේ අහවරයක් උන් නැත්තම් මේ පුරුද්ද අනිත් ඒ පැත්තට යනවා. නරකටත් එහෙම තමයි පින්නතුනේ. මම මේ කියන්නේ අපි මේ කියන්නේ හොඳ පැත්ත. බණ පොතක් නිකන් අතර ගන්න හිතෙන්නේ නැහැ සංසාරේ පුරුද්දක් නැතුව. භාවනා කරන්න වාඩි වෙන්න බෑ පින්නතුනේ සංසාරේ පුරුද්දක් නැතුව. එහෙම වාඩි වෙලා විනාඩි 2ක් ඉන්න බැරිය මේ ලෝක කොච්චර ඉන්නවද? ඒ නිසා විසාක උපාසකතුමාහන වාර්යාවෙනි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ධම්මදින්නා තෙරණිය කියනවා ධර්මයේ පිළිබඳව හරි අවබෝධයක් නැති බුද්ධාදී ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අදක්ෂ සත්පුරුෂයන් දකින්න කැමති නැති සත්පුරුෂ ධර්මයේ නොහික්මනෝ අෂ්ටුතවත් කියලා කියන්නේ
කිසිම බණපදයක් අහන්නේ නැති කෙනා විසාක උපාසකතුමනි රූපය ආත්මය ලෙසින් බලනවා, ආත්මයේ රූපය ලෙසින් ගන්නවා, රූපෙහි ආත්මය ඇතැයි බලනවා, ආත්මෙහි රූපය ඇතැයි බලනවා. අන්න රූපේ කී ආකාරයටද? 4 ආකාරයට. කොහොමද බලන්නේ? රූපය ආත්මෙ, ඒ කියන්නේ රූපේ ස්ථිරයි. මේ රූපය වෙනස් වූ විට දුක වෙනවා පින්නතුනි. දුක 3 ආකාරයිනේ. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ එදිනෙදා ජීවිතය ගත කරනකොට ඇති වෙන කටුක වේදනාවට කියන දුක්ඛ දුක්ඛය කියලා. විපරිණාම දුක්ඛය කියලා කියන්නේ මේ පවතින තත්ත්වයේ පින්නතුනි වෙනස් වෙනවා. කලකදී මේ ඇස් දෙක පේනවා, කලක සුදු වෙනවා, කලකදී නොපෙනී යනවා. අන්න පවතින තත්ත්වය වෙනස් වෙනවා. විපරිණාම දුක්ඛය කියන්නේ සංඛාර දුක්ඛය කියන්නේ මේ ඇස හේතුන් නිසා හටගෙන තියෙන්නේ. හේතු අහෝසි වෙනකොට ඵලයත් පින්නතුනි අහෝසි වෙනවා. ඇහැක් නිකන් ලැබෙන්නේ නැහැ. ඇහැ කියලා කියන්නේ පින්නතුනි පුරාණ කර්මයක්. ඇයි? පුරාණ කර්මයක් කියන්නේ අතීතයේ හේතු සකස් කරපු නිසායි දැන් ඇස නැමැති ඵලයක් ලැබිලා තියෙන්නේ. අතීතයේ සකස් කරපු නිසායි දැන් කන නැමැති ඵලයක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ දැන් ලැබිච්ච වර්තමාන ඇස නැමැති ඵලයෙන් අනාගතයට සකස් කරන්න පින්නතුනේ බුදු ඵලයක් නම් අපි අපේ ජීවිතවල ඉන්නේ කොතනද කියලා පින්නතුනේ තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා බුදුහාමුදුරු කියන්නේ ධම්මදින රහත්තරණිය කියනවා වේදනාවත් 4 ආකාරයට, සංඥාවත් 4 ආකාරයට, සංකාරත් 4 ආකාරයට, විඥානත් මේ සියල්ල 4 ආකාරයට දකිනකොට පින්නතුනේ මෙතන තියෙනවා කීයද 20ක්. මේකට කියනවා විසිවැදෑරුම් සක්කාදිට්ඨිය කියලා. එතකොට පින් රූපේ 4 ආකාරයටත්, වේදනාව 4 ආකාරයටත්, සංඥාව 4 ආකාරයටත්, සංස්කාර 4 ආකාරයටත්, විඥාන 4 ආකාරයට මේකට කියන විසිවැදෑරුම් සක්කාදිට්ඨිය කියලා. එස මතක තියාගන්න රූපං අත්තනෝ සමුනුපස්සති, රූපේ ස්ථිරයි සදාකාලිකයි කියලා රූපයෙන් හටගන්න ආත්මයක් ඇතයි කියලා පින්නතුනි කල්පනා කරනවා. එනිසා ධම්මදින රහත්තරණිය කියනවා මෙන්න මේ විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ කවුද? නූගත් අශෘතවත් සත්පුරුෂයන් දකින්න කැමති නැති, සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන්න අකමැති කෙනා පින්නතුනි මේක දකින්න රූපය ආත්මය ලෙසින් බලනවා. ආත්මේ රූපය ලෙසින් ගන්නවා, රූපේ ආත්මය ඇතැයි බලනවා, ආත්මේ රූපය ඇතැයි බලනවා. ඊට පස්සේ විසාකෝස් උපාසකතුමා අහනවා හොඳයි ආර්යාවනි එහෙනම් සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ කොහොමද? ධම්මදින අරහත්තරණිය කියනවා බොහෝ දේ හොඳට දැන උගත්, ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන, සත්පුරුෂයන් දකින්න කැමති, සත්පුරුෂ ධර්මයේ තුල හික්මනු ආර්ය ශ්‍රාවකයා කවදාවත් මේ රූපය ආත්මයේ වශයෙන් නොදකේ. මේ රූපය ආත්මයේ වශයෙන් දකින්නේ නැහැ. ඒ වගේම ආත්මයේ රූපයේ වශයෙන් ගන්නෙත් නැහැ. අන්න එබඳු කෙනාට තමයි පින්නතුනේ දුරු වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේකද මේ කිසිවක් පින්නතුනේ මට ඕන විදිහට මේකේ පවත්වන්න බෑ. මොකද ධර්මයේ අවබෝධ කරගත්ත බුදුහාන්ට සිද්ධ වුණේ ධර්මයට යටත්ව ජීවත් වෙන්න. අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවෝ. ඉතින් අවබෝධ කරගත්තු භාගතුන් වහන්සේට මේකට යටත්ව ජීවත් වෙන්න සිද්ධ වුණා නම් පින්නතුනේ අපි ගැන මොන කතාවද? ඊට පස්සේ විසාකතුමා අහනවා හොඳයි ආර්යාවිනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? අපි කවුරුත් දන්න විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය ධම්මදින රහත්තරණිය කියනවා. ඊට පස්සේ කියනවා විසාක උපාසකතුමා අහනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයිද අසංකතයිද? ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය බලයෙන් ඇති වූවක්ද නැද්ද? ඒකනේ මේ අහන්නේ. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් වලට. පින්නතුනේ අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න දේවල් වලට, නොගත්තු දේවල් වලට. දැන් නිර්වාණ ධාතුව අසංකතයිනේ. මොකද නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් නෙවෙයි. එහෙනම් ආරෂ්ඨායක මාර්ගයේ සංකත අසංකතයිද? ධම්මදින අරහත්තරණිය කියනවා ආරෂ්ඨායක මාර්ගය සංකතයි.
ආයිමත් අහනවා. ආරෂ්ඨායක මාර්ගයේ විසින් කොටස් තුනක් ඇතුළත් කොට ගන්නා ලද්දේද නැත්නම් ඒ කොටස් තුනේ ආරෂ්ඨායක මාර්ගය ඇතුළත් කරලා තියෙනවද? ලස්සන ප්‍රශ්නයක් නේ පින්නතුනේ. මේ අහන්නේ ත්‍රිවිධ ස්කන්ධය. ඒ කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා නිසා ආරෂ්ඨායක මාර්ගය ඇති වුණාද? එහෙම නැත්නම් ආරෂ්ඨායක මාර්ගය නිසා සීල, සමාධි, ප්‍රඥා ඇති වුණාද? පින්නතුනි මතක තියාගන්න, ආරෂ්ඨායක මාර්ගයේ නිසා සීල, සමාධි, ප්‍රඥා ඇති වුණා නෙවෙයි. සීල, සමාධි, ප්‍රඥා කියන මේ තුන නිසා තමයි ආරෂ්ඨායක මාර්ගයක් ඇති වුණේ. ඒ නිසා ආරෂ්ඨ මාර්ගයේ සංකතයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ තුන අයිති වෙන්නේ මොකේද? සීලයට. සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුන අයිති වෙන්නේ සමාධියට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක අයිති වෙන්නේ ප්‍රඥාවටයි. සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් පින්නතුන විමුක්තියට යන ශාසනයක් මේක. සීලේ නැමැති පදනම මනාව දාගත්තොත් ඒ තුල සමාධිය පිහිටවන්න පුළුවන්. සමාධිය තුල මනාව පිහිටපු කෙනාට පින්නතුනි ප්‍රඥාව ලැබෙනවා. සීල, සමාධි, ප්‍රඥා. ඊට පස්සේ ධම්මදින්නා රහත්තරණියගෙන් විසාක උපාසකතුමා තව ප්‍රශ්නයක් අහනවා. සමාධිය කියන්නේ මොකද්ද? සමාධිය නිමිත්ත කියන්නේ මොකද්ද? සමාධියට පරිස්කාර වෙන්නේ මොනවද කියලා ඇහුවා. ධම්මදින්නා තරණිය කියනවා, උපාසකතුමනි කුසල් සිත පිළිබඳව සිතේ ඇතිවෙන ඒකාග්‍රතාවයට තමයි සමාධිය කියන්නේ. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන ධර්ම සමාධියට නිමිති බවට පත් වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය සමාධියට පරිස්කාර බවට, ඒ කියන්නේ පරිස්කාර කියන්නේ පින්නතුනි පිරිවර. සමාධියක් ගොඩනගන්න බැහැ පින්නතුනි. සතර සම්‍යක් ප්‍රධාන වීරිය තමයි සමාධියට පරිස්කාර බවට පත් වෙන්නේ. කියන්නේ වීරිය නැත්තම් සමාධිය ගොඩනගන්නට බෑ. දැන් පින්නතුන් අහලා තියෙන පදාන ගර කියලා. පදාන ගර කියලා කියන්නේ ස්වාමින් වහන්සේලා වීරියෙන් පින්නතුනි භාවනා කරපු තැන්. ඒ කතාවක තියෙන පින්නතුන් අහලා ඇති ස්වාමින් වහන්සේලා පිරිසක් නිමගක් හදාගෙන කන්දක් උඩට තියලා මේ නිමගේ නැගලා කඳුරට ගියා, මිනිමග පල්ලෙහාට තල්ලු කළා. ආයෙත් බහින්නේ මොකද්ද මේ කලේ? වීරිය. ඒ කියන්නේ ධර්මයේ අවබෝධ කරගෙන මිසක මේ කන්දෙන් පල්ලෙහාට බහින්නේ නැහැ කියන මහා පුදුමාකාර වීරියෙන් පින්නතුනි කටයුතු කළා. පින්නතුනි එක ස්වාමි පුරුෂයෙකු ස්වාමි දිනු ගෙදරක ජීවත් වුණා. මේ ස්වාමි දිනියගේ අකමැත්ත පිටම ස්වාමි පුරුෂයා ගිහිල්ලා මහාන වුණා. දැන් කැලෑවේ උන්වහන්සේ භාවනා කරනවා. නමුත් මේ බිරිඳ හොරු කණ්ඩායමක් යදෙව්වා අල්ලන් එන්න කියලා. යම්කිසි පිරිසක් යදෙව්වා. පින්නතුනි මේ හොරු කණ්ඩායමට මේ ස්වාමින් වහන්සේ අහු වුණා. ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේ කියනවා, මගේ ජීවිත නැති කරන්න එපා, මට මුකුත් කරන්න එපා, මට හෙට උදේ වෙනකන් ඉන්න දෙන්නකෝ මෙතන මේ කැලෑවේ. හොර කිව්ව මරනවා කියලා. මේ හාමුදුරුවෝ කිව්වා මුකුත් මරන්න එපා, මුකුත් කරන්න එපා, මට හෙට උදේ වෙනකන් මෙතන ඉන්න දෙන්න කිව්වා. බෑ විශ්වාස නැහැ ඔබ වහන්සේ ඇයි දන්නේ නැහනේ. මේ ස්වාමින් වහන්සේ කරපු දේ තමයි ළඟ තිබුණු ගල්පතුරක් අරගෙන ගැහුව පින්නතුනි දනිස් පොල් කට්ට කැඩෙන්න. කාටවත් නෙමෙයි තමන්ගේම දනිස් පොල් කට්ට කැඩෙන්න ගහගත්තා. හරි. දැන් මම මෙතනින් යනවයි කියලානේ නුඹලට හිතෙන්නේ. මේ සාක්ෂි ඇද්ද කියලා ඇහුවා. පින්න දනිස් පොල් කට්ටෙන් ලේවැක් කරනවා. මේ සාක්ෂි ඇද්ද කියලා ඇහුවා. හොර කිව්වා ස්වාමිනී හොඳට මැදි දැන් ඔබ වහන්සේට යන්න බෑ. ඇයි? උන්වහන්සේ දන්නවා හෙට උදේ වෙනකොට මට කෙලස් ටික ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ වෙනකන් ජීවිත නැති කරන්න නැතුව මට ඉන්න දුන්නොත් හොඳට මැති කියලා උන්වහන්සේ දැනගත්තා. බලන්න කොච්චර ලස්සනද කියලා.
වීරෙමේ. හොරු මරන්න ආවම හෙට උදේනකන් ඉන්න දෙන්න කිව්වා. හොරු දන්නේ මේ ස්වාමීන් වහන්සේ හෙට උදේනකොට ධර්මය ආબોධ කරගෙන රහත් වෙනවා කියලා. බලන්නකෝ පින්නතුනේ. එතකොට තේරෙනවද පින්නතුනේ? එතකොට වීරියක් නැතුව කවදාවත් සමාධියක් ගොඩනගන්නට බෑ. ඒ සමාධියට පරිස්කාර බවට පත් වෙන්නේ මොනවද? වීරියයි. සමාධිය සඳහා පිරිවරණ නිසා පයකට පරිස්කාර කියලා කියනවා. මේ ධර්ම පිළිබඳව ඇසුරු කිරීමක් භාවනා වශයෙන් නිතර නිතර පුරුදු කිරීමක් වේද? මේකට තමයි කියන්නේ මොකක් කියලාද? සමාධි භාවනාව කියලා. ඊට පස්සේ අහනවා මේ විසාක උපාසකතුමා ආර්යාවෙනි සංස්කාරයෝ කීයක් තියෙනවද? ධම්මදින අරහතරණිය කියනවා සංස්කාර 3ක් තියෙන උපාසකතුමනි. මොනවද? කාය සංස්කාර, වචී සංස්කාර සහ මනෝ සංස්කාර. ආපහුවනවා කාය සංස්කාර කියන්නේ මොනවද? වචී සංස්කාර කියන්නේ මොනවද? මනෝ සංස්කාර කියන්නේ මොනවද? ධම්මදින අතරණිය කියනවා ආස්වාස ප්‍රාස්වාස දෙක හුස්ම ඉහළට පහළට ගැනීම කාය සංස්කාරයයි. මොකද මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ කියන්නේ ආනාපාන සතිය කියලා. මේක හුස්ම සහ සම්බන්ධව පවතින දෙයක් නේ. ඒ කියන්නේ ශරීරය හා සම්බන්ධව පවතින නිසා මේකට කියනවා පින්නතුනි කාය සංස්කාර කියලා. අන්න මතක තියාගන්න. ඊළඟට විමසා විචාරා වචන ප්‍රකාශ කරන නිසා විතක්ක විචාර දෙක මොකද්ද? වචී සංස්කාර. විතක්ක විචාර දෙක වචී සංස්කාර. සංඥා වේදනා දෙක සිතේ උපදින නිසා සිත එකට බැඳී පවතින නිසා මේවට කියන මොනක් කියලාද? චිත්ත සංස්කාර කියලා. අන්න කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා කියන්නේ පින්නතුනි ඔබට තමයි. ලස්සන ප්‍රශ්නයක් ඊට පස්සේ අහනවා. ධම්මදින්නාවෙනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදීම කෙසේ සිදු වේද? ධම්මදින අරහතරණිය කියනවා සිතෙහි ක්‍රියාකාරීත්වය නතර කොට සිටින්නේ මේ කියලා. යම් කිසි කෙනෙක්, ඒ කියන්නේ පින්නතුනි රහත් ඒ වගේම අනාගාමී මෙබඳු උත්තමයන්ට පින්නතුනි මේ නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්. ඒ කියන්නේ දවස් 7ක් මේ සිතෙහි ක්‍රියාකාරීත්වය නතර කරලා පින්නතුනි ඉන්නට පුළුවන්. ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනුව සම්පූර්ණයෙන් අයින් කරලා ඉන්න පුළුවන්. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඒකට. සිතෙහි ක්‍රියාකාරීත්වය නතර කොට සිටිනවා. සතියක් පුළුවන්. මෙතන කියනවා නිරෝධ සමාපatti සමවදින භික්ෂුව කිසියම් සිතකින් සිත අක්‍රීය භාවයට පමුණවන්නේ නම් ධම්මදින අරහතරණිය කියනවා පළමු දෙවන ධානයන්හිදී ප්‍රථමයෙන්ම වාක් සංස්කාර නිරුද්ධ කරනවා. වාක් සංස්කාර නිරුද්ධ කරනවා. සතරවන ධානයේදී කාය සංස්කාර නිරුද්ධ වෙනවා. නිරෝධ සමාපatti කාලය ඇතුළතදී චිත්ත සංස්කාර නිරුද්ධ කරනවා. නිරෝධ සමාපatti ඇතුළතදී. පිනත උදාහරණයක් කියන්නම්. බුද්ධ කාලේ හිටිය කානු කොණ්ණඤ්ඤ කියලා ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ගලක් උඩට වැඩිය භාවනා කරන වැඩම කළ නිරෝධ සමාපත්තියට සමවැදුණා. දැන් ගලක් උඩ කණුවක් වගේ. සිතේ ක්‍රියාකාරීත්වය නතර කළ උන්වහන්සේ එදා පින්නතුනි මේ ගමේ හොරු ගම හොරකම් කරලා ගම බිඳලා බඩමුට්ටුත් අරගෙන ආවේ පින්නතුනි මේ ගල උඩට. මේ ආපු වෙලාවේ හොරු කරපු දේ තමයි මේ කානු කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේගේ බෙල්ලේ ඒ වගේම අතේ පයේ සෑමතැනම පින්නතුනි බඩමුට්ටු එල්ලුවා. ඒ මේ හොරු දැක්කේ හොරු හිතුවේ මේ ගලක් උඩ තියෙන කණුවක් කියලා. මේ රෑනේ. හැබැයි නිරෝධ සමාපatti කාලේ අවසන් වෙලා උන්වහන්සේ නැගී සිටින තෙමුණු දවසත් පින්නතුනේ එදාමයි. උන්වහන්සේගෙන් බණහලා මේ හොරු පින්නතුනේ ධර්මය අවබෝධ කරගත්තා. ඊට පස්සේ ධම්ම විසාක උපාසකතුමා අහනවා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවට ධර්ම කීයක් අරමුණු වෙන. දැන් නිරෝධ සමාපත්තිය ඉන්නවනේ පින්නතුනේ. ඉඳලා දැන් නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. අන්නේ නිරෝධ සමාපත්තිය අවසන් කරලා නිරෝධ සම්පත්තියෙන් නැගී සිටින භික්ෂුවට ධර්ම කීයක් අරමුණු වෙනවද? ධම්මදින අරහතරණිය කියනවා ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ ධර්ම තුන පිළිබඳ විස්පර්ශය ලබනවා.
ශුන්‍යත කියලා කියන්නේ මොකද්ද? සියලු සංස්කාරයන් අනාත්මයි කියලා පින්නතුණි අවබෝධ වෙනවා. අනිමිත්ත කියන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා පින්නතුණි අවබෝධ වෙනවා. අපනිහිත කියලා කියන්නේ සියලු සංස්කාරයන් දුකයි කියලා පින්නතුණි අවබෝධ වෙනවා. අන්න මතක තියාගන්න. එතකොට එහෙනම් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවට අරමුණු වෙන්නේ මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. ඒ කියන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පින්නතුණි වැටහෙනවා. ඊට පස්සේ අහනවා ආර්යව නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත කුමකට අවනත වේද, කුමකට නැමේද, කුමකට නැඹුරු වේද? ධම්මදිනාතරණිය කියනවා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත උපද විවේකයේහි නැත්නම් නිවෙනෙහි අවනත වෙනවා, නිවෙනෙහි නැමෙනවා, නිවනටම නැඹුරු වෙනවා. අවබෝධ කරගත් උන්වහන්සේට දැන් උන්වහන්සේ ලෝකයේත් එක්ක තන ගනුදෙනු ඔක්කොම අයින් කරපු නිසා පින්නතුණි ආයි උන්වහන්සේට අර බුදුහාමුදුරු දේශනා කරනවා 19 ප්‍රතිවේක්ෂා ඥානයක් පින්නතුණි. 19 කියලා කියන්නේ 19ක් නේ, 20ට එකක් අඩුයිනේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනා සෝවාන් වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා, ඵලය මෙනෙහි කරනවා, ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා, ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා, නිවන මෙනෙහි කරනවා. පහයිනේ. සකෘදාගාමී කෙනා සකෘදාගාමීන් පස්සේ මාර්ගය මෙනෙහි කරනවා, ඵලය මෙනෙහි කරනවා, ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා, ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා, නිවන මෙනෙහි කරනවා. දැන් 10යිනේ. අනාගාමී කෙනත් අනාගාමී වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා, ඵලය මෙනෙහි කරනවා, ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා, ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා, නිවන මෙනෙහි කරනවා. දැන් රහත් වුණාට පස්සේ උන බලන්න මාර්ගය මෙනෙහි කරනවා, ඵලය මෙනෙහි කරනවා, ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා, ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් නැත නිසා රහතන් වහන්සේ කරන්නේ මොකද්ද? නිවන මෙනෙහි කරනවා. අන්න එතකොට එකක් අඩු වුණා. මේකට තමයි කියන්නේ 19 ප්‍රතිවේක්ෂා ඥානය කියලා පින්නතොනේ. ඒ කියන්නේ රහත් බව ලබා ගත්තට පස්සේ ආයි උන්වහන්සේට කළ යුතු දෙයක් නැහැ, නිවන වෙනුවෙන් කළ යුතු දෙයක් නැහැ. ඊට පස්සේ අහනවා විසාක උපාසකතුමා සැප වේදනාව කුමක් සැප කොට ඇති වේද, දුක්ඛ වේදනාව කුමක් දුක් කොට ඇති වේද, උපේක්ෂා වේදනාව කුමක් සැප කොට කුමක් දුක් කොට ඇති වේද? ලස්සන ප්‍රශ්නයක්. ධම්මදිනාතරණිය කියනවා කිසිවක් ස්ථිරත්වයෙන් සැලකීමේදී ඒක සැප වෙනවා, වෙනස් වීමේදී නැත්තම් නැතයි කියලා සැලකීමේදී ඒක දුක් වෙනවා. සැප වේදනාවක් නැති බව දුකයි, දුක්ඛ වේදනාවක් නොමැති බව සැපයි. උපේක්ෂා වේදනාව පිළිබඳ දැන ගැනීම සැපයක්, උපේක්ෂා වේදනාවක් ඇති බව නොදැනීම දුකක්. ඊට පස්සේ අහනවා සැප වේදනාවේදී කුමක් ප්‍රහාණය කළ යුතුද, දුක්ඛ වේදනාවේදී කුමක් ප්‍රහාණය කළ යුතුද, උපේක්ෂා වේදනාවේදී කුමක් ප්‍රහාණය? අන්න සැප වේදනාවේදී විසාක උපාසකතුමනි රාගය ප්‍රහාණය කළ යුතුයි. මොකද සැප වේදනාවේ තමයි ඇලෙන්නේ. දුක්ඛ වේදනාවේදී කුමක් ප්‍රහාණය කළ යුතුද? පටිගය. පටිගය ප්‍රහාණය. මොකද දුක් වේදනාවේදී ගැටෙනවනේ. දුක් වේදනාවේදී පටිගය ප්‍රහාණයටපත් කළ යුතුයි. උපේක්ෂා වේදනාවේදී මොකද්ද? අවිද්‍යාව ප්‍රහාණයටපත් කළ යුතුයි. සැප වේදනාවක් එනකොට දුක් වේදනාව නැති වෙන්නේ දුක අනිත්‍ය නිසා. දුක් වේදනාව සැප වේදනාව නැති වෙන්නේ සැපත් අනිත්‍ය. ඒක දුකත් අනිත්‍යයි, සැපත් අනිත්‍යයි. අපි බොහෝ වෙලාවට කියන එකක් නේ පින්නතුනි, භාවනා කරනකොට අපිට අතපය රිදෙනකොට තියෙන දුක් වේදනාවක් නේ. ඒ දුක් වේදනාව මගහරව ගන්න අපි ඉරියව් මාරු කළාට පස්සේ ඇති වෙන්නේ සැප වේදනාවක්. දැන් සැපයිනේ. දැන් සැප ආවහම දුක් වේදනාවට මොකද්ද වෙලා තියෙන්නේ? දුක් වේදනාව නැති වෙලානේ. හැබැයි තව ටික ලා කරනකොට ආයෙ රිදෙනවා. එතකොට මතුවෙන්නේ පින්නතුනි ආපහු දුක් වේදනාව. එතකොට සැප වේදනාව නැති වෙලා.
හැබැයි කරන්ට ඕනේ පින්නතුනි මුළු පැය පුරාම ඉරියව් මාරු කරන එක නෙවෙයි. ඒ වේදනාව ඇති වෙන වේදනාව මොකක්ද කියලා පින්නතුනි අවබෝධ කරගන්න ඕනේ. ආන්න ඉබදු කෙනාට තමයි කියන්නේ වේදනානුපස්සනාව අවබෝධ කරගත්තා කියලා. අර ගල් පතුරක් අරගෙන දනිස් පොල් කට්ට කැඩෙන්න ගහගත්තු ස්වාමින් වහන්සේත් ඒ Tamanට ඇති වුණු ඒ වේදනාම් පින්නතුනි මූලික කරගෙන වේදනාම් පින්නතුනි මනසට අරගෙන වේදනානුපස්සනාව වඩලා පින්නතුනි ධර්මය අවබෝධ කරගත්තා. අන්න බලන්නකො වේදනාව මුල් කරගෙන ධම්මදින්නා රහත්තරණිය කියනවා මේ සියලු සැප වේදනාවේදී රාගානුසය දුරු කළ යුතුයි. දුක් වේදනාවේදී පටිඝය ප්‍රහාණය කළ යුතුයි. අවිද්‍යාව උපේක්ෂා වේදනාවේදී අවිද්‍යාව ප්‍රහාණය කළ යුතුයි. මේ ශාසනයේ භික්ෂුව විසාක උපාසකතුම මතක තියාගන්න කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයේ ඇති ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරනවා. ඒ ප්‍රථම ධානයෙන් රාගය ප්‍රහාණය කරනවා. ඒ ප්‍රථම ධානයේ සැප වේදනාවෙහි රාගයේ අනුසය ධර්මයක් වශයෙන් පවතින්නේ. ඒ සැප වේදනාවේදී රාගයේ අනුසය ධර්මයක් වශයෙන් පවතින්නේ. මොකද ඒ රාගය කියන එක පින්නතුණේ භික්ෂුව ප්‍රහාණයටපත් කරලා. හරිම ලස්සනයි. මේ ශාසනයේ භික්ෂුව මෙන්න මේ විදියට ප්‍රත්‍යවේක්ෂා කරනවා. ආර්යෝ දැන් යම් රහත් භවකට සමවැද වාසය කරනවද මම කවර දිනකදී ඒ රහත් භවට සමවැද වාසය කරනවද කියා මේ ආර්යත්වෙහි නැත්නම් ආර්යභාවෙහි ප්‍රාර්ථනා තබා සිටිනුට ඒ ප්‍රාර්ථනාව ඊට නොවීම හේතුවෙන් සිතෙහි දුම්නසක් උපදිනවා කිව්වා. ඒ දුම්නස පටිඝය දුරු කරනවා. එවැනි දුම්නස් වේදනාව දුක්ඛ වේදනාව පටිඝය අනුසය ධර්මයක් ලෙසින් අනුසය නොකරේ කියලා කියනවා. ඒ කියන්නේ පින්නතුනි නැවත ඒක හට නොගන්න විදියට පින්නතුනි යටපත් කළා තියෙනවා. අනුසය ධර්මයක් කියලා කියන්නේ යම්කිසි වෙලාවක ඒක නැවත හට ගන්න පුළුවන් විදියට පින්නතුනි තැන්පත් වෙලා තියෙනවා. දැන් අපි හිතමුකෝ රූපයක් දැකලා ඒ රූපේ හිතින් අහක් කර නොගත්තනම් පින්නතුනි ආයි එබඳු රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවනේ. එබඳු රූපයක් ආයි දකින්න හිතෙන්නේ, දකින්න ලැබෙන්නේ, දකින්නකොට ආසාව හිතෙන්නේ ඒ රූපේ පින්නතුනි කවදා හෝ දවසක හිතින් අහක් නොකරපු නිසායි. සිතින් අහක් කළා නම් ඒ රූපේ දැකලා කවදාවත් අනුසය ධර්මයක් වශයෙන් පින්නතුනි පවතින්නේ නැහැ. ඊට පස්සේ විසාක උපාසකතුමාන ආර්යාවිනි සැප වේදනාවට විරුද්ධ කුමක්ද? ධම්මදින්නා කරන සැප වේදනාවට දුක්ඛ වේදනාව විරුද්ධයි. එතකොට උපේක්ෂා වේදනාවට සමාන ධර්මයේ මොකද්ද? උපේක්ෂා වේදනාවට අවිද්‍යාව සමාන ධර්මයක් බවට පත් වෙනවා. අවිද්‍යාවට සමාන ධර්මයේ මොකද්ද? උපාසකතුමනි අවිද්‍යාවට විද්‍යාව සමාන ධර්මයක්. විද්‍යාවට සමාන ධර්මයේ මොකද්ද? විද්‍යාවට විමුක්තිය සමාන ධර්මයක්. විමුක්තියට සමාන ධර්මයේ මොකද්ද? නිවනයි. නිවනට සමාන ධර්මයේ මොකද්ද? අන්න එතකොට ධම්මදින්නා රහත්තරණියක නොව ප්‍රශ්නේ අභිභවා ගියා. මොකද නිවනට සමාන කරන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. විසාක උපාසකතුනි මතක තියාගන්න නිවනේ ඇතුළ කියන්නේ නිවන උතුම් ගතිය කොට ඇත්තේ නිවන කෙලවර කොට තියෙන්නේ. නිවන කෙලවර කොට තියෙන්නේ. විසාකතුන් කැමැතිනම් මෙහි අර්ථයේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගිහිල්ලා ඔබ විමසන්න භාග්‍යවතුන් වහන්සේ යම් ලෙසකින් විස්තර කොට දේශනා කරද්ද එහි අදහස ඒ ලෙසින්ගෙන සිත් දරා ගන්න කියලා ධම්මදින්නා රහත්තරණී විසාක උපාසකතුන් මතක කළා. පින්නතුනි මතක තියාගන්න මේ ගිහි කල ධම්මදින්නා රහත්තරණියගේ ස්වාමි පුරුෂයා විසාක උපාසකතුමා තමයි මේ සියලුම ප්‍රශ්න ධම්මදින්නා රහත්තරණියගෙන් ඇහුවේ. ඇයි ඇහුවේ? ඇය ගිහි කාලේ මහාන වෙන්න යන්න ඕනේ කියලා කිව්වහම රන් දෝලාවක තියලා තමන්ගේ මහත්තයව එක්කරගෙන ගියේ පින්නතුනි තමන්ගේ ස්වාමි දියණිය මෙහෙණිය ආරාමයකට. ඉතින් රන් දෝලාවක තියලා එක්කරගෙන ගියපු තමන්ගේ ස්වාමි දියණිය ඇත්තටම මේ ආවේ රහත් වෙලාද නැද්ද කියලා ධර්මය අවබෝධ කර නැද්ද කියලා දැනගන්නයි පින්නතුනි විසාක උපාසකතුමාට ඕනකම තිබුණේ. ඉතින් කෙසේවා විසාක උපාසකතුමා ධම්මදින්නා තරණියගේ වචන වලින් පින්නතුනි සන්තෝෂ භාවයෙන්ටපත් වෙලා ඒකත් පිළි අරගෙන ධම්මදින්නා තරණියට මනාකොට වැඳ ප්‍රදක්ෂිනා කළා. අන්තිමට කියන භාග්‍යතුන් වහන්සේට
මනවින් එකත් පසක ඉඳ පින්නතුනි භාගතුන් වහන්සේටත් වන්දනා කළ මේ ප්‍රශ්න ටික ඇහුවට පස්සේ බුදුහාමුදුරු වදාලා ධම්මදින්නා කියන්නේ විසාක උපාසකතුමනි ඇත්තටම පඬිත කාන්තාවක්. ඒ කියන්නේ පඬිත කාන්තාවක් කියලා කියන්නේ ඇය හොඳින් ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක්. මේ ප්‍රශ්න මගෙන් ඇසුවනම් ධම්මදින්නා තරණිය කිසියම් ලෙසකින් මේ උත්තර දුන්නාද මේ පිළිතුරු දුන්නාද මමත් පිළිතුරු දෙන්නේ ඒ විදිහටයි කියලා බුදුහාමුදුරුවෝ පින්නතුනි අවසානට වදාලා. මේ දේශනාවට විසාක උපාසකතුමා අතිශයින් සන්තෝෂ භාවයට පත් වුණා කියලා දේශනාව හමාර වෙන්නේ. මේ ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකයේ තිබෙන චූල වේදල්ල සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිර්වාණාභෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ කිරිබත්ගොඩ නාමල් පෙදෙසේ අංක 289න් 20 B නිවසේ පදිංචි අපේ කුමාරසිංහ ලියනගේ මහත්මයා සහ ඒ මැතිණිය ඇතුළු පවුලේ ඥාති පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළ ධර්ම දානමේ පින්කම බලාපොරොත්තුනේ පරලෝසපත් වී 2021 නොවැම්බර් 23 වන දිනට වසරක් සපිරින ප්‍රේමවතී විදානගමගේ මෑණියන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණයේ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්ම සිදු කළ ලබන අතර මේ ජනිත වන උතුම් කුසලානිසංස ධර්මයන් එතුමියටත් වසර 7කට පෙර පරලෝසපත් වූ ඒගේ ස්වාමි පුරුෂයා වන එල්.කේ. ගුණපාල පියාණන්ටත් පවුලේ පරලෝසපත් අනිකුත් ඥාතීන් වන එල්.කේ. හින්නි හාමිනේ එල්.කේ. ශ්‍රියානි ඒ වගේම එල්.කේ. සුනිලා සහ පොඩි මහත්මයා ලියනගේ යන අයටත් දායකත්වයේ දරූ සෑම දෙනාගේම නමින් මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් වේවා. විශේෂයෙන් ප්‍රේමවතී විදානගමගේ මෑණියන්ට මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ඒ මාතාවගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. ඒ මාතාව ඇතුළු මියගිය සිහි කටයුතු සියලුම ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය කුසල් ලැබ ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට මේ සියලු කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම රටදෑ වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ වසංගතයෙන් මේ පල්ලව සැපත් වුණු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. මේ වසංගතයේ තුරන් වෙලා අපි සෑම දිනාටම බොහොම සුවසේ ජීවත් වන්න අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. සෑම දිනාගේම සිත තුළ තිබෙන ධාර්මික සිතුම් පැතුම් සියල්ලක්ම සඵල වේවා. දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළ අපේ කුමාරසිංහ ලියනගේ මහත්මයාට මෙතනියට පවුලේ සෑම දිනාටමත් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය ලැබේවා. ප්‍රඥානාලිකාව ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං